අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අපි අද 7 වෙනි පැය වෙන් කරන්න සූදානම් වෙන්නේ අද සවස් 2ට බණ්ඩාරනායක අනුස්මාරලා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජාතික වෘත්තීය පුහුණු විශිෂ්ටතා සම්මාන 2020 පවත්වන්නට නියමිතව තියෙනවා. මෙහෙම සම්මාන ප්‍රදාන උත්සවයක් තියන්නේ ඇයි? එහෙම විශිෂ්ටතා සම්මාන දෙන්නේ ඇයි? එහෙම දීලා වෘත්තීය අධ්‍යාපනයෙන් වෘත්තීය ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන උදවියට ශක්තියක් එකතු කරන්න පුළුවන්ද? අනෙක් පැත්තෙන් මේ සම්මාන ප්‍රදාන උත්සවයේ ආරම්භුණ මොකද්ද? මේ වගේ සම්මාන ප්‍රදාන උත්සව අපි ඕනතරම් අහලා තියෙනවා, දැකලා තියෙනවා, බලලා තියෙනවා. හැබැයි අපි අපේක්ෂා කරන ඇගීම එතනින් එපිට ජාතික සංවර්ධනය වෙනුවෙන් හරි රටක් විදිහට ඉස්සරහට යන ගමනේදී හරි බද්ධ කරගන්න පුළුවන් කමක් තියෙනවද? මේ පිළිබඳව අපි හිතුවාද කතා කරන්න. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අධ්‍යක්ෂ ජෙනරාල් තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ජානක ජයලත් මැතිතුමා ඉතාමත් ආදරයෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම අපි කතා කළා අධ්‍යක්ෂ ඇගයීම් තත්ත්ව ආරක්ෂණ ආචාර්ය අජිත් පොල්ලත් මැතිතුමන්ට තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ආයුබෝවන් ඔබතුමන්ට. අපි කතා කරමු ටිකක් ගැඹුරින් මේ එකක් මේ වෘත්තීය ශාස්ත්‍රයේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ මේ වෙනකොට යම් පෙරලියක් පිළිබඳව සහ යම් නවුම් ගමනක් පිළිබඳව අභ්‍යන්තරීය සාකච්ඡාවක් සිදු වෙනවා. ජනාධිපතිතුමාගේ අපේක්ෂාවක් තිබුණේ ශ්‍රමය වෘත්තීය මට්ටමින් පුහුණු කරලා ජාතික ආර්ථිකය වෙනුවෙන් ඍජුව බද්ධ කරගන්න. සමහර වෙලාවට අපි ලංකාවෙන් එපිට රැකියාවක් වෙනුවෙන් යනකොට වෘත්තීය පුහුණුවක් ලබාගෙන යනවා. ඒ වෙනුවෙන් අපි විශිෂ්ටයෙක් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් අපි පුහුණුලත් ශ්‍රමිකයෙක් නිර්මාණය කරනවා. නමුත් අපේ රටේ ජාතික ආර්ථිකය ඉස්සරහට අරන් යන ගමනේදී අපි අපේ රටේ ශ්‍රම සම්පත පුහුණු කරලා වෘත්තීය මට්ටමට බද්ධ කරගෙන තියනවාද? මේ සම්මාන ප්‍රදාන උත්සවයෙන් හරහා අපේක්ෂා කරන්නේ මොකක්ද? මේ පිළිබඳව අපි කතා කරමු. මම කැමති මුලින්ම ජානක ජයලත් මැතිතුමනි මේ ඔබතුමාලගේ අරමුණ මොකක්ද? දැන් ජාතික වෘත්තීය පුහුණු විශිෂ්ටතා සම්මාන 2020 මේක සම්මානයක් දීලා වේදිකාවෙන් බහලා ගියාට පස්සේ මේ සම්මාන ගන්න මනුස්සයත් අමතක කරන එක, සම්මානේ ගත්ත අරමුණත් අමතක කරන එකද? එහෙම නැත්නම් ඔබතුමාලා සම්මාන ගණනාවක් දීලා තියෙනවා. මේවා අවුරුද්දෙන් අවුරුද්ද පවත්වාගෙන යනවා. ඒ අවුරුද්දෙන් අවුරුද්ද පවත්වාගෙන ආපු ඒ වගේ ප්‍රතිඵල සහ 2020 තියෙන එකේ අරමුණ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මුලින්ම දසුන් ඇතරම මේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රය රටකට ඉතාම වැදගත් ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය තමයි රටකට අවශ්‍ය නිපුණ ශ්‍රමිකයන් දායාද කරන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ අපේ මේ තරුණ පරපුරට යන්න තියෙන අවස්ථා අනුව මේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රය ප්‍රමුඛ අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාව අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 1700ක් පමණ දිවයිනේ තියෙනවා. මේ තියෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල තත්ත්ව ආරක්ෂණය, ඒ පුහුණුවේ ගුණාත්මක භාවය රඳවා ගැනීම තමයි අපේ ප්‍රමුඛ වගකීම තෘතීය වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ. ඉතින් අපි ඒ ප්‍රමුඛ වගකීම ඒ අවුරුද්ද පුරාම කරනවා. ඒ අවුරුද්ද පුරාම ඒ වෘත්තීය පුහුණුවේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම, මේවා අපි මැනලා බලලා එක අවස්ථාවක මේ වගේ සම්මානයක් දෙනවා. අර ඒ වෘත්තීය පුහුණු ආයතන වලට යම්කිසි අභිප්‍රේරණයක් ඇති කරන්න, ඒගොල්ලන්ගේ වැඩ හොඳට කරන්න, ඒ වගේම තරංකාරී වාතාවරණයක් තුළ ඒගොල්ලන්ට ඉහළට එන්න අවස්ථාවක් ලබා දීම සඳහා. මේක තමයි මූලික අජිත් පොළතුමත දැන් සම්මානයක් දෙන්න මේ වගේ තැනකදී තත්ත්ව ආරක්ෂණයක් හරි ඔබතුමාලා යම් තැනක නිර්ණායකයක් ගන්න එක හරි ටිකක් අමාරු කාර්යයක් වෘත්තීය පුහුණු ශාස්ත්‍රය. කොහොමද ඔබතුමාලා මොන දර්ශකයක් මත පදනම් වෙලාද, මිනුම් දණ්ඩක් මත පදනම් වෙලාද ඔබතුමාලා මේ 2020 සම්මාන දෙන්න ලෑස්ති වෙන්නේ මේක? විශේෂයෙන්ම දසුන්න අපි අධ්‍යක්ෂ ජනරාල්තුමා කියපු විදිහට මේ ආයතන ඔසවා තැබීමක් තමයි මේ සම්මාන දීමෙන් අපි කරන්නේ. මෙහිදී අපි බලනවා මේගොල්ලෝ ලබා දෙන වෘත්තීය පුහුණුවේ තත්ත්වය. ඒගොල්ලෝ මොන පාඨමාලාවල මේවා දෙනවා, මොන පුහුණු සපයනවද, කී දෙනෙකුට සපයනවද, ඒ ආදි වශයෙන් NVQ සහතික කීයක් ප්‍රදානය කරනවද, ඒගොල්ලන්ගේ පුහුණු පරිසරය ගුණාත්මකද, ඒ ආදි වශයෙන් නිර්ණායක ඔස්සේ තමයි මේ තෝරා ගැනීම කරලා තියෙන්නේ. මම හිතනවා මේක ඉතාමත්ම උත්තේජනයක් වෙනවා මේ පුහුණු ආයතන වලට තමන්ගේ කටයුතු වඩා හොඳින් කරගෙන යන්න. ඒ වගේම මහ ජනතාවට පණිවිඩයක් දෙනවා මේ ආයතන තමයි ලංකාවේ තියෙන හොඳම ආයතන. මේවට යන්න, මේ පුහුණුව ලබාගෙන තමන්ගේ ජීවිතයේ සාර්ථක කරගන්න කටයුතු කරන්න කියනවා. දැනට ඔබතුමාලගේ ආයතන කීයක් ලියාපදිංචි වෙලා ඉන්නවද අජිත් මහත්තයා? ආයතන 1600ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. ඒවැ පාඨමාලා 3300ක් විතර කෙරෙනවා. පිළිගත් පාඨමාලා කියන්නේ NVQ සහතික දෙන පාඨමාලා. ඉතින් මේක විශාල වපසරියක් දසුන් අපිට පාලනය කරන්න. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ අපි කියනවා මේ
ඩිජිටල් ක්‍රම ICT පාවිච්චි කරලා කරන ක්‍රම අපි ගේනවා දැන් ක්‍රමිකව. මොකද මේක එහෙම ගේන්නේ මේවැ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරන්න වගේම මේවැ සිදුවෙන අක්‍රමිකතා අවම කරන්න. මේවැ ඒ කියන්නේ අපි මැනුවල් ක්‍රම කියන්නේ අපි මේ පේපර් සහ මේ අත් පාවිච්චි කරලා කරන දේවල් හින්දා අපේ අක්‍රමිකතා සිද්ධ වෙනවා. ඉතින් මේ අක්‍රමිකතා අපි අවම කරන්න ඕනේ. විශේෂයෙන් සහතික ලබා දීමේ ක්‍රමවේදයක විශ්වාසනීයත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ. මේ විශ්වාසනීයත්වය තිබුණොත් විතරයි ක්‍රමයක් පවතින්නේ. ඉතින් මේ විශ්වාසනීයත්වය ආරක්ෂා කරන්න අපි දැඩි ලෙස කටයුතු කරනවා ඩිජිටල් ක්‍රම සහ ICT ක්‍රම පාවිච්චි කරලා දැනටමත් අපි පාවිච්චි කරනවා. ඉස්සරහටත් අපි ඒවා දිගටම ගේනවා. දැන් ජයලත් මහත්තයා දැන් සමහර වෙලාවට ඔබතුමාලා මේ සම්මාන ලබා දීම හරහා ඒ ආයතනවල තියෙන ප්‍රමිතිය ස්ථාවර කරගන්න වගේම සමහර වෙලාවට දරුවන් නැත්නම් වෘත්තීය පුහුණු ශේෂ්ත්‍රයට එන අය පොළඹවන්න උත්සාහ කරන මෙන්න මේ ආයතනවල ගිහිලා තමයි ඔබ අධ්‍යාපනය ලබා ගන්න ඕනේ කියලා. අනෙක් පැත්තෙන් ශ්‍රම ශක්තිය ලබා ගන්න අයට කියන පණිවිඩයක් දෙනවා ඔබතුමාලා මෙන්න මේ ආයතන වලින් එළියට එන දරුවෝ තමයි මේකට සුදුසුම අය, හොඳම අය. දැන් අපේ රටේ තියෙනවා නම් 1500කට 2000කට ආසන්න ආයතන සංඛ්‍යාවක්. ඔබතුමාලා කොහොමද මේ පරීක්ෂණය නිරීක්ෂණය සිද්ධ වෙන්නේ? ඒ ආයතන වලින් එළියට දාන ළමයි පෞද්ගලිකව ඔබතුමාලා නිරීක්ෂණයකට ලක් කරනවද? එහෙම නැත්නම් ඔවුන්ගේ පාඨමාලා පිළිබඳව වෙන ඇගීමකින් විතරයිද ඔබතුමාලා මේ සම්මාන ලබා දෙන්නේ? ඔව් දැසන ඇත්තටම මේක අපි කියන්න පුළුවන් ක්‍රියාවලියක් කියලා. අපි දැන් පාඨමාලාවක් හදන තැන ඉඳන් අපි පාඨමාලාවක් හදනකොට අපි හදන්නේ ඉන්ඩස්ට්‍රි එකේ නැත්තම් කර්මාන්තයේ ඉන්න අය ගෙනල්ලා අහනවා මේ යම් පුජ්‍යලයකට තිබිය යුතු දක්ෂතා මොනවද කියලා. මේ දක්ෂතා ටික හඳුනගෙන ඒ දක්ෂතා වලට අදාළව පුහුණු කන්ටෙන්ට් එක නැත්තම් පුහුණු විෂයමාලාව සංවර්ධනය කරනවා. ඊට පස්සේ අපි ඒක හඳුන්වලා දෙනවා මේ ආයතන වලට. ඒ හඳුන්වලා දුන්නාට පස්සේ ඒ ආයතන ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක තමයි මූලික නිර්ණායකයේ මේ තත්ත්ව පාලනය. ඊට පස්සේ දැන් ජාතික විෂයමාලාවකට නැත්තම් NVQ ජාතික නිපුණතා ක්‍රමවේදයකට යනවා නම් ඒගොල්ලෝ ප්‍රතිතනය කරන්න ඕනේ. ඒකට අපි කියනවා ඇක්‍රෙඩිටේෂන් කියලා. මේ විෂයමාලාවට අවශ්‍ය සියලුම අපි කියනවා ඒකට අවශ්‍ය විෂයමාලාව, නිපුණතා සම්මතය, පුහුණු ගුරුවරු, අවශ්‍ය පුහුණු ක්‍රමවේදයන්, පුහුණු ද්‍රව්‍ය මේ සියල්ලම එකතු වෙලා ඒ පාඨමාලාව කරන කෙන යන අතරතුරක් බලනවා. ඒ වගේම පාඨමාලාව ඉවරනාට පස්සේ ජාතික අගයීමක් කරනවා. මේ අයව අපි කොටස් දෙකක් තියෙනවා. මේ knowledge assessment නැත්නම් දැනුම අගයීම සහ skilled assessment. ඒ කියන්නේ තමන්ගේ තියෙන නිපුණතාවය අගයීම. මේ කොටස් දෙකම කළා ඒ දෙකම සාර්ථක කරන අයට තමයි සහතිකය යන්නේ. ඒ සහතිකය දෙන ක්‍රමවේදය අපි අතරම ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කරලා තියෙනවා. අපේ 2000ක පමණ ඇසස නැත්නම් අගයීම් කරුවන්ගේ සංචිතය. මේ සංචිතය බිහි කරලා තියෙනවා. මේ සංචිතේ අපි අගයීම් කරුවන් දෙදෙනෙක් එක්කෙනෙකුට අපි යොමු කරනවා. එක සිසුවෙකුට. එතකොට ඒ අගයීම් කරුවන් දෙන්න ඒක බලලා ඉන්ඩිපෙන්ඩන්ට් නැත්නම් මේ ස්වයත්ත නිගමනයක් ලබා දෙනවා. මෙයා නිපුණතාවයට පැමිණ ඇත නැත්නම් නිපුණතාවයට පැමිණ නැත. එතකොට මේ සිස්ටම් එකේ මේ නැහැ අර අසමත් කියන සංකල්පයක් නැහැ. එයාට යම්කිසි දවසක නිපුණතාවය ලබා ගත්තොත් මේ ඇසස්මන්ට් එකේ ඉඳලා සහතිකය ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි මේකේ මුල ඉඳන් අග වෙනකම්ම තත්ත්ව පාලනයක් සිදු කරනවා. දැන් ජලත් මට සමහර වෙලාවට දැන් ඔබතුමා සඳහන් කරන්නේ මේ ආයතන විසින් තමයි වෘත්තීය පුහුණුව සඳහා අදාළ වන විෂය නිර්දේශයක් හදා ගන්න ඕන. අපි හදනවා. දැන් ඔබතුමාලා හදලා දීලා තියෙන එකද මේ ආයතන ශිෂ්‍යයන්ට ලබා දෙන්නේ? දැන් එතන ජාතික වශයෙන් හදන්නේ. ජාතික වශයෙන් සියලුම ආයතන ඔබතුමාලගේ යම් නියාමනයකට හරි යම් අධීක්ෂණයකට හරි යටත් වෙනවද ඔබතුමාලා හදලා දෙන විෂය පරාසයද විෂය මාලාවද මේ කට්ටිය කරන්නේ කියලා? කොටස් දෙකක් තියෙනවා. ඒගොල්ලන්ගේ විෂය මාලාවක් කරනවා නම් අපි ඒක අගයීම් කරලා බලනවා ඒක සුදුසුද කියලා. නැත්නම් ඒගොල්ලන්ට ජාතික විෂය මාලාවක. ඒ කියන්නේ NVQ නිකුත් කරන්න පුළුවන්. ඒක අපි කියන ජොයින්ට් සර්ටිෆිකේට් එක. නැත්නම් අපි දෙගොල්ලෝ එකතු වෙලා ඒකාබද්ධව දෙන සහතිකයක්. ඒකේ අපිත් අත්සන් කරනවා, ඒ ආයතනෙත් අත්සන් කරනවා. අපි දෙගොල්ලොම වක් කියනවා ඒකේ තත්ත්ව පාලනය ගැන. යම් තැනකද වෙළඳපොලේ ශ්‍රම බලකායට යම් වෘත්තියක් වෙනුවෙන් අවශ්‍යතාවයක් ඉල්ලුමක් තියෙනවා නම් පොල්ලත් මහත්තයා පුළුවන්කමක් තියෙනවද ඕනම ආයතනයකට Tamanට ඔබතුමාලගේ නිර්දේශයකට යටත්ව හරි ඔබතුමාලගේ අධීක්ෂණයට යටත්ව හරි විෂය නිර්දේශයක් නිර්මාණය කරන්න? පැහැදිලිවම දසුන් අපි කර්මාන්තයේ ඉල්ලීමට තමයි මේ සියලුම විෂයමාලා සහ සම්මත හදන්නේ. මොකද මේ NVQ එක අපි කියනවා අණ්ඩපින් කරනවා කියලා. අණ්ඩපින් කරලා තියෙන්නේ කර්මාන්තය අවශ්‍යතා බලලා. ඒගොල්ලන්ගේ උමනා විපාකම් තමයි අපි ඊට කරන්නේ. මොකද අපේ ශිල්පීන් අවසානයේ
නතර වෙන්නේ කර්මාන්තේ. ඒතර ඒගොල්ලන්ගේ උමනා එපකම් අනිවාර්යයෙන් මිටු වෙන්න ඕන. ඉතින් යම් පාර්ශවයක් හරි ආයතනයක් හරි කණ්ඩායමක් හරි අපෙන් ඉල්ලීමක් කරොත් මෙන්න මේ වෘත්තියක් තියෙනවා. ඒ වෘත්තියට විෂයමාලාව සහ සම්මතිය හදන්න කියලා අපි ඒක හදනවා. හැබැයි ඒ වෘත්තියේ යම්කිසි අවම සංඛ්‍යාවක්වත් නිල්ලා ඉන්න ඕන. කියන්නේ අපි 10 15 දෙනෙකුට අපි හදන්නේ නැහැ. මොකද මේක හදන්න සාමාන්‍යයෙන් රුපියල් දසලක්ෂයක් විතර යනවා. ආසන්න මුදලක් යනවා. ඉතින් අපි බලනවා මේ ඉන්වෙස්ට්මන්ට් එකට රිටර්න් එක කොහොමද කියලා. ඒ බලලා තමයි ඒක තීරණය කරන්නේ. අපි කමිටුවක් තියෙනවා. කමිටුවෙන් ඊට පස්සේ නිර්දේශ කරාට පස්සේ කොමිෂන් එකට දාලා බෝඩ් එකට දාලා අප්‍රූව් කරලා තමයි පටන් ගන්නෙ. ඒ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. අජිත් මහතා දැන් සමහර වෙලාවට මේ වෙනකොට වෙළඳ පොලේ යම් ශේෂ්ත්‍රයක් වෙනුවෙන් යම් රැකියා අවස්ථාවක් වෙනුවෙන් අවශ්‍ය කරන වෘත්තිකයන් බිහි කිරීම සමහරලාට ක්ෂණිකව මාස 6කින් 8කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක දීර්ඝකාලීන සැලැස්මක්. දැන් ඔබතුමාලගේ යම් නිරීක්ෂණයක් හෝ අධීක්ෂණයක් දැන් ඔබතුමාලා මේ සම්මානත් තියාගෙන එනවානේ අවුරුදු ගාණක්. නේද? අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආයතනයේ තියෙන ජාතික ප්‍රතිපත්තියක් තියෙනවානේ. ඒ මත ඔබතුමාලා ක්‍රියාත්මක වෙනකොට ඔබතුමාලගේ දැක්ම තියෙන්නේ තව අවුරුදු 10කින් තව අවුරුදු 15කින් වෘත්තීය ශාස්ත්‍රයේ මෙන්න මේ විදිහට රැකියා ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන් වෙයි. ජාතික මට්ටමේ යම් පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන් වෙයි. ඔබතුමාලගේ නිගමනයක් තියෙන කියවීමක් තියෙනවා තව අවුරුදු 10කින් අවුරුදු 15කින් ඔබතුමාලගේ අවධානය යොමුලා තියෙන මොන වෘත්තීය ශාස්ත්‍රයන් තුල ප්‍රවීණ විශිෂ්ටතා සම්මාන සහිත අය ශාස්ත්‍රයට බිහි කරන්න කියලා. අත වශයෙන්ම දසුන් ඕනම ආර්ථිකයක තියෙනවා වැදගත් වෘත්තීය ශාස්ත්‍ර. වර්ධනය වන වෘත්තීය ශාස්ත්‍ර. අපිත් තියෙනවා එවැනි වෘත්තීය ශාස්ත්‍ර 4ක් 5ක් අපි අඳුනගෙන තියෙන එකක් තමයි සංචාරක ශාස්ත්‍රය, හෝටල් ශාස්ත්‍රය. ඊට පස්සේ ඉදිකිරීම් ශාස්ත්‍රය, ඊට පස්සේ පරිගණක ශාස්ත්‍රය සහ නිෂ්පාදන ශාස්ත්‍රය. ඔය ආදී වශයෙන් ප්‍රධාන අංශ 4ක් 5ක් තියෙනවා අපි. ඉතින් අපේ මූලික අවධානය සහ අපි සම්පත් යොමු කරන්නේ අන්නේ ශාස්ත්‍රවල ශිල්පීන් බිහි කරන්න. හරි. එතකොට ඊට අමතරව අනිත් ඒවාත් බිහි වෙනවා. නමුත් අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා ඒවට. ඒ විදිහට. ඒ වෙනුවෙන් තමයි ඔබතුමාලා මේ වෙනකොට යම් අධීක්ෂණයක් එක සූදානම් වෙන්නේ. ඔව්. අජිත් මහත්තයා දැන් ඔබතුමාලා යම් විශේෂයක් සම්බන්ධයෙන් ප්‍රවීණතා හරි විශිෂ්ටතා සහිත පුද්ගලයෙක් බිහි කරන්න තව අවුරුදු 10කින් ඔබතුමාලගේ යම් නිගමනයක් තියෙනවා, කියවීමක් තියෙනවා වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුල මෙන්න මේ ශ්‍රමිකයන් අවශ්‍ය වෙයි කියලා. දැන් ඔබතුමා සඳහන් කරේ කිහිපයක් විතරයිනේ. හැබැයි උතනින් එහාට ගිහිල්ලා සමහරලාට ජාතික අධ්‍යාපනයත් එක්ක බද්ධ වෙච්ච වෘත්තිකයන් බිහි කරා. සමහරලාට O level A level කරලා වෙලා. එතනින් එහාට යන්න ඕන සමහරවිට පරිගණක ශාස්ත්‍රය වෙන්න පුළුවන්, තාක්ෂණික විෂය ධාරාවන් තුල වෙන්න පුළුවන්. ඒ අයට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නත් ඔබතුමාලගේ ওই විෂය මාලාව තුල ඉඩක් වෙන් කරන්න ලෑස්තිද? මේ වෙනකොට වෙන් කරලා තියෙනවද? පැහැදිලිවම දසුන් විශේෂයෙන් ආර්ථික සංවර්ධනය වෙනකොට තාක්ෂණික ශාස්ත්‍රවල රැකියාව බිහි වෙනවා වැඩි. ඒතකොට අපි ඒව තමයි අතරම අපි කියනවා ඉල්ලුමක් ඇති ශාස්ත්‍ර කියලා. ඉතින් මේ ඉල්ලුම කියලා කියන්නේ රැකියා ඉල්ලුම, ජොබ් ඩිමාන්ඩ් කියලා කියනවා ශ්‍රම වෙළඳපොළ තුල. ඉතින් ඒවට තමයි අපි ආයතනයක් හැටියට සහ අමාත්‍යාංශයක් හැටියට සම්පත් යොමු කරන්නේ සහ අවධානය යොමු කරන්නේ. ඉතින් ඕනම රටක ඒක පොදු ලක්ෂණයක් ඒක. විශේෂයෙන්ම නිෂ්පාදන ශාස්ත්‍ර තමයි මේ රැකියාව බිහි වෙන්නේ. ඒවට තමයි පුහුණු කරන්නට ඕන. එතකොට මේ ජානක මහත්මයා දැන් සමහර වෙලාවට දැන් ඔබතුමාලා සම්මාන ලබා දෙනවා ආයතන වලට ළමයින් ළඟ මුද්‍රාගත කරනවා මේ සම්මාන ගන්න ආයතන තමයි හොඳ. මේ ආයතන වලට ගිහලා තමයි ඔබ වෘත්තීය පුහුණුව වෙනුවෙන් එහෙම නැත්නම් නිපුණතා සංවර්ධනය වෙනුවෙන් ඔබ අධ්‍යාපන දරන මේ ආයතන කියලා. ඔබතුමාලාගේ යම් ඇගීමක් තියනවාද මේ අධ්‍යයනයක් තියනවාද මේ සම්මාන ගත්ත මේ දක්වා සම්මානගත සම්මාන අවස්ථා 10ක් තියලා තියෙනවා කියමුකෝ. ඒ සම්මාන අවස්ථා 10 තුල සම්මානගත ආයතන පසුවිපරමක තියනවාද ඔබතුමාලගේ අවුරුද්දෙන් අවුරුද්ද මේ ආයතන මේ සම්මාන අරගෙන දරුවෝගෙන එල්ලවලා ඉතින් එහාටත් ඔවුන්ගේ අවශ්‍යතා පූර්ණ කිරීම වෙනුවෙන් හෝ නිපුණතා සහිත දරුවන් බිහි කිරීම වෙනුවෙන් හරියට වැඩේ කරනවා කියලා ඔබතුමාලා පසුවිපරමක් තියනවාද අධ්‍යයනයක් තියනවාද? ඇත්තටම තියෙනවා. ඒක තමයි අර අපේ ඇත්තටම ඩිජිටලයිස් කරලා තියෙන මේ සිස්ටම් එක හැම එකම. ඒතර අපිට අවුරුදු පසුගිය අවුරුදු 5ක 10ක බලන්න පුළුවන් මේ ආයතනයේ තියෙන කොච්චර ප්‍රමාණයක් සිසු දරුවන් මේකෙන් ඉවත් වුණ මේ සම්මාන කියන්නේ සහතික අරගෙන ගියාද? ඒ අය මේ මොන ශේෂ්ත්‍රවලද ගියේ? ඒ වගේම අපි දැන් මොබයිල් ඇප් එකක් හඳුන්වලා මේ දෙන්න යනවා මේ ඇලුමිනයි නැත්නම් ඒගොල්ලෝ වෘත්තීය රැකියාවකට ගියහම වෘත්තියක න්‍යායල ඉන්නකොට මොකද්ද යාට තියෙන සමහරට ගැටලුවක් තියෙන්න පුළුවන්. යා ඉගෙනගත්ත දේට වඩා සමහරට වෙනසක් තියෙන්න පුළුවන් වෘත්තියට ගියහම. අපි ඒ වගේ අවස්ථා බලනවා. ඒත් එක්කම අපිට මේ දැන් මේ වෘත්තිකයේ මං කිව්වා විෂයමාලා හදනවා කියලා. ඒ විෂයමාලා හදන්න කලින් අපේ තියෙනවා ශ්‍රම වෙළඳපොළ අංශයක් කියලා. මේ ශ්‍රම වෙළඳපොළ අංශයෙන් බලන්නේ ආර්ථිකයේ වෙනස් වීම කොහොමද ශ්‍රම වෙළඳපොළ පැත්තෙන්. එතකොට ඉතිරි අවුරුදු 5ට අපිට මොකද්ද තියෙන සැලසුම. එතකොට අපි බලනවා
ඒකේ තියෙන ඩිමාන්ඩ් එක. නැත්තම් මොකද්ද ආර්ථිකයේ යම් යම් වෘත්තීන් වල තියෙන ඉල්ලුම. ඒ ඉල්ලුම් බලනවා ඊට පස්සේ ඒකට තියෙන සැපයුම් බලනවා. ඒ දෙකේ ગેප් එක බලනවා කොච්චර ප්‍රමාණයක් අඩුද දැන් මේ ශේෂ්ත්‍රයට වෘත්තකයන්. ඒකට ඒ අනුව තමයි අපි පුහුණු සැලසුම් හදන්නේ. ඔය ජයලත් මත දැන් ඔබතුමාලගේ අධ්‍යයනයක් තියෙනද මේ වෙනකොට ලංකාවේ සමස්ත වෙළඳපොළ තුල පුහුණුව සහිත ශ්‍රමිකයන් කොච්චර ඉන්නවද? පුහුණුව රහිත ශ්‍රමිකයන් කොච්චර ඉන්නවද කියලා ඔබතුමාලගේ අධ්‍යයනයක් තියෙනවද? ඒක ඇත්තටම ඒ මේ අපේ සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි කියන්නේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන්. ඒක ඒගොල්ලෝ අවුරුදු 5කට පාරක් කරනවා කර්මාන්ත සියලුම කර්මාන්තවල සංගණනයක් කරනවා මේ පුහුණුව ගැන. එතෙන්දී ප්‍රශ්නයක් අහනවා මේගොල්ලෝ වෘත්තීය පුහුණුවක් ලබලාද නැද්ද කියන එක. ඉතින් ඒ විදිහට තමයි මේ දත්ත අපි එකතු කරන්නේ. ඒ දත්ත අපි පාවිච්චි කරනවා කොච්චර ප්‍රමාණයක් මේ වෘත්තීය පුහුණුව අවශ්‍යද කියලා. එතකොට ඒ දැනට කර්මාන්තයේ ඉන්න අයට අපේ වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. පෙර දැනීම අගයීම තුලින් සහතිකයක් දෙන්න. ඒතකොට දැන් කර්මාන්තයේ ඉන්නවා නම් කෙනෙක් කිසිම සහතිකයක් නැතුව ඒ අයට පුළුවන් එයාගේ තියෙන දක්ෂතාවය පෙන්නලා මේ NVQ සහතිකයම ලබා ගන්න. එතකොට ඒක අපි කියනවා RPL නැත්නම් පෙර දැනීම අගයීම. ඒ වගේම මේ කර්මාන්තයේ ඉන්න කෙනෙකුට පුළුවන් එයාට තියෙනවා මේ ඉගෙන ගැනීමටත් හැකියාවක් තියෙනවා මේ ක්‍රමවේදය තුල අපි මේ මෑතදී හඳුන්වලා දෙනවා ෆ්ලෙක්සිබල් ලර්නින් කියලා. ඒ කියන්නේ මේ Tamanට සම්පූර්ණ ක්වොලිෆිකේෂන් එකක් කරන්න ඕනේ නැත්නම් ඒ එකකින් කොටසක් කළා ඒ කොටස්ට සහතිකයක් ලබා ගන්න පුළුවන්. යම්කිසි ඊටාම සුළු කොටසක් කළා. එතනින් එයාට ඒ කොටස් ටික ඔක්කොම එකතු කරාම අර ෆුල් ක්වොලිෆිකේෂන් එකක් නැත්නම් සම්පූර්ණ සහතිකයකට යන්න හැකියාව තියෙනවා. ඔව් දැන් ජයලත් මම අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ හැබැයි දැන් ඔබතුමාලගේ යම් නිගමනයක් තියෙනවා නම් අධ්‍යයනයක් තියෙනවා නම් සමස්ත වෙළඳපොළ තුල රැකියාවල් වල නිරත වෙන අයගෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි වෘත්තීය පුහුණුව ලැබලා තියෙන්නේ. පුහුණුවක් රහිත ශ්‍රමිකයන් මෙච්චර ප්‍රමාණයක් සමාජගත වෙලා ඉන්නවා. හැබැයි ඔබතුමාලගේ ඉලක්කයක් තියෙනවද? තව අවුරුදු 5කින් හරි 10කින් හරි සමස්ත වෙළඳපොළේ කියවීම අනුව රැකියාවන් සහිත නැත්නම් රැකියාව වෙළඳපොළට එන අය හා රැකියා කරන අයගේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෘත්තීය පුහුණුවක් සහිත දැනුමක් සහිත පුහුණුවක් සහිත ශ්‍රමිකයන් බවට පත් කරන්න. ඔව් අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව අපි තව අවුරුදු 10කින් මේ තව අවුරුදු 5කින් අර තියෙන මේ ආර්ථිකයේ තියෙන නිපුණතා නැති කොටස නැත්නම් ඒ කොටස 10% දක්වා අඩු කරන්න අපි මේ සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව අපේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තිය අනුව අපි හදලා තියෙනවා ජාතික සංවර්ධන සැලැස්මක්. මේ සංවර්ධන සැලැස්ම තියෙන ඉදිරි අවුරුදු 5ට මේ ඉදිරි අවුරුදු 5 හැම අවුරුද්දකම අපි කරන්න ඕන වැඩ ටික එක කියලා තියෙනවා. කොච්චර ප්‍රමාණයකින්ද කරන්න ඕනේ මොන ආයතන සම්බන්ධ කරගන්න ඕනේ එක අවුරුදු වල අපිට ඒක කොහොමද මනින්නේ මේ අපි කරන වැඩවල තියෙන යෝග්‍යතාවය සහ මේකේ මේ තියෙන අවුට්පුට් එක කොහොමද මනින්නේ කියලා ඒ සියලුම සංරචක දාලා අපි දැනට පිළියෙල කරලා තියෙනවා සංවර්ධන සැලැස්ම. මේ අනුව තමයි මේ ගමන යන්නේ. ඒක සමහර වෙලාවට අපොස සාමාන්‍ය පෙළ ලියලා යම් තැනකින් උසස් පෙළ කඩීමට අඩිය තියන්න බැරි දරුවෝ එතනින්ම නවතිනවා. සමහර වෙලාවට උසස් පෙළ කරලා එතනින් එහාට විශ්වවිද්‍යාල මට්ටමට අඩිය තියන්න බැරි දරුවෝ එතන නවතිනවා. හැබැයි මේ අයට නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවා නම් නිවැරදි දිශානතියක් පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ ඉන්න කෙටි කාලය තුල ප්‍රතිඵල එන කෙටි කාලය තුල හරි වෘත්තීය පුහුණුවෙන් විශිෂ්ටයෙක් වෙන්න ඒ සඳහා වන විවර කිරීමක් තියනවාද දොරටුවක් කොතනකදී හරි නැත්නම් සමහරලාට ඕන් ශ්‍රම වෙළඳපොළට ගියාට පස්සේ අඩුම මුදලකට තමන්ගේ ශ්‍රමය ලබා දෙනවා වැඩි කාලයක් ගන්නවා ඒ වෘත්තීය තුල පුහුණුලත් ශ්‍රමිකයෙක් බවට පත් වෙන්න. මේක අවම කරගන්න මොකද්ද තියෙන කියවීම මොකද්ද තියෙන වැඩපිළිවෙල මොකද්ද තියෙන අධ්‍යයනය අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපේ ශ්‍රී ලංකා ජාතික වෘත්තීය පුහුණු විශිෂ්ටතා සම්මාන 2020 නිමිති කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව පිළිබඳව කතා කරන්නේ තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ නියෝජනයෙන් අපි මේ මූලිකව කතා කළා ඇත්තටම මේ වෙනකොට පුහුණුවක් සහිත ශ්‍රමිකයන් වෙළඳපොළට යැවීම වෙනුවෙන් වන ශ්‍රම වෙළඳපොළට දායාද කිරීම වෙනුවෙන් වන මූලික වැඩපිළිවෙල මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් මම අර මේ අජිත් මහත්තයා විරාමයට යන්න කලින් ඔබතුමාට ළඟට ප්‍රශ්න අරන් එනවා කියලා කිව්වා. දැන් සමහර වෙලාවට සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගය කරලා ප්‍රතිඵල එනකම් මාස 4ක් 5ක් දරුවෝ ගෙදර ඉන්නවා. සමහර වෙලාවට සාමාන්‍ය පෙළ කඩයිමෙන්ම දරුවෝ නවතිනවා. උසස් පෙළ කඩයිමෙන්ම දරුවෝ නවතිනවා. හැබැයි මේ මාස 5-6ත් නිකන් ඉඳලා ප්‍රතිඵල එනකම් ඉන්න කාල සීමාව නිකන් ඉඳලා ඊට පස්සේ අපේක්ෂා භංග වුණාට පස්සේ ඕන් විභාගات තමයි ශ්‍රම වෙළඳපොළට එන්නේ. ඇවිල්ලා අල්ල ගන්න පුළුවන් තැනක අල්ල ගන්නවා. නැත්තම් සමහරලාට අල්ල ගන්න බැරි වෙනකොට තැන් තැන් වලට ගිහිල්ලා ඔවුන්ගේ ශ්‍රමයත් කාලයත්
සියල්ල විනාශ කරලා අනාගතයත් අඳුරු කරගන්න තැන් තියෙනවා. ඔබතුමාලගේ ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් හරි අධ්‍යයනයක් හරි සමහර වෙලාවට ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා හරි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක බද්ධ වෙලා හරි වැඩපිළිවෙලක් තියෙනවද මේ දරුවෝ ටික උසස් පෙළ සාමාන්‍ය පෙළ ලිව්වට පස්සේ ඒ ඉන්න කාල සීමාව තුළ යම් වෘතියකින් විශිෂ්ටයන් බවට පත් කරන්න නිපුණතා සහිත පුද්ගලයන් බවට පත් කරන්න ජාතික මට්ටමේ ස්ථිරසාර විසඳුමක් ගන්න. තසුන් අපි සංඛ්‍යාදත්ත දෙස බැලුවතින් අපේ පද්ධතිය තුළ පාසල් පද්ධතිය තුළ O level වලට කලින් 45000ක් විතර ළමයි හැර යනවා. ඊට පස්සේ O level වලින් පස්සේ 80000ක් විතර හැර යනවා. ඊට පස්සේ A level වලදී තව 120000ක් විතර හැර යනවා උසස් අධ්‍යාපනයේ මග හරිනවා. ඉතින් ඔක්කොම එකතු වෙලා සාමාන්‍යයෙන් 2,35,000ක් විතර වගේ ලේබර් මාකට් අපි කියන ශ්‍රම වෙළඳ පොළට එනවා. ඔය ශ්‍රම වෙළඳ පොළෙන් අපි පුහුණුව දෙන්නේ 1,100,000කට විතර. ඉතින් තව අපේ සාමාන්‍ය ආසන්න වශයෙන් 90,000ක් ලක්ෂයකට අපිට දෙන්න පුළුවන්. ඉතින් අර දසුන් කිව්ව විදිහට ඒ දෙන්නේ කියලා කියන සමහර වෙලාවට යම් අවශ්‍යතාවයක් මත පදනම් වෙලා අවිල දැනුම ගන්න එකක් නේ. හැබැයි මේකේ ස්ථිරව අනිවාර්යයෙන්ම ඔබ මේ කාල සීමාව තුළ වෘත්තීය පුහුණුවකට යොමු වෙන්න ඕන කියලා මුද්‍රා සහිත තීන්දුවක් ගන්න බැරිද? ඔව් එවැනි ක්‍රියාවලියක් තියෙනවා දසුන්. ඒ කියන්නේ අපි අර 13 වසරක අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ නොඑක් අවස්ථාවලදී පාසල් අසමත් වන හැර යන අය පාසල තුලම රඳවගෙන ඊට පස්සේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මගින් පුහුණුව දීලා එන්නේක සහතිකයක් දෙන ක්‍රමවේදය තියෙනවා. ඒකේ තාමත්ම වටිනා සහ රටට ඔබින ගැලපෙන ක්‍රමයක්. ඉතින් ඒ තුලින් අර දසුන් කිව්ව විදිහට පාසල් හැර යන අයට ඉක්මනින්ම වෘත්තීය පුහුණුවක් ලබාගෙන සහතිකයක් ගන්න ක්‍රමවේදය ලංකාවේ හැදිලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙනවා. දැන් සියලුම ආයතන රජයේ පුද්ගලික ආයතන ඒක ක්‍රියාත්මක කරනවා. දැන් අනෙක් පැත්තෙන් සමහරවල්ලාට ජාතික වෘත්තීය පුහුණු ආයතනයකට ගිහිල්ලා ගන්න මේ සහතිකයේ තියෙන වටිනාකම වළංගුතාවය මොකක්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඕක ගත්තට වැඩක් නැහැ. ඕකේ තියෙන සහතිකයක් විතරයි. ඕකේ තියෙන පිළිගැනීමක් තියෙනවා. ඉන්ටර්විව් එකකට ගියපුවම ලකුණක් හම්බ වෙනවද? සමහර වෙලාවට ওই සහතික ඕන තැනකින් ඕන විදිහට ගන්න පුළුවන් කියලා සමාජයේ යම් තරක මතයක් තියෙන්න පුළුවන්. මොකද්ද ඔබතුමාට තියෙන උත්තරේ? ඇත්ත වශයෙන්ම දසුන් අපි දැන් අවුරුද්දක වගේ කාලෙක ඉඳලා මේ සහතිකේ නවීකරණයට ලක් කරලා තියෙන ක්ලෝස් අප් එකක් ගන්න පුළුවන් නෝ. නවීකරණයට ලක් කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ ඔබට පේනවා මේ යටපැත්තේ තියෙනවා කොටුවක්. මේකට අපි කියන්නේ මේ QR කෝඩ් කියලා. QR කියන එකේ තේරුම quick response කියන එක. ඒ කියන්නේ මේක ස්කෑන් කරලා මේක විස්තරය ගන්න පුළුවන්. එතකොට මේ සහතිකේ දැන් ෆෝජ් කරන්න බෑ. ඒ කියන්නේ වංචා සහගත ලෙස මෙන්න මෙතන මේ තියෙන QR කෝඩ් කියන එක. මේක වංචා සහගත ලෙස දැන් නිකුත් කරන්න බෑ කාටවත්. ඉතින් දැන් අපි මේකෙන් ගහලා තියෙන්නේ මොකද මේ සහතිකයට තියෙන නිසි තැන ලබා දෙන්න. මොකද මේක ඉන්ටර්විව් එකකට ගියාම මේක නිකන් සහතිකයක් නොවෙන්න ඕන. ඒකට පිළිගැනීමක් තියෙන්න ඕන, විශ්වාසයක් තියෙන්න ඕන. ඒක දැන් ඔය සහතිකේ ඔබතුමාලගේ යම් නියාමනයක් යටතේ තියෙන ඕනෑම ආයතනයකින් ගත්තොත් ඒ වටිනාකම ඒ වළංගුතාවය ඒ විදිහටම තියෙනවද? අනිවාර්යෙන්ම. දැන් මේ අපි කලින් මුලින් කිව්ව විදිහට ආයතනයක් ලියාපදිංචි කරලා කෝස් එක ප්‍රතිතනය කරාට පස්සේ ඒක රජයේ වුණත් පුද්ගලිකංශයේ වුණත් නිකුත් කරන සහතිකය පාඨමාලාව ඒ කෝස් එක සමානයි. දැන් ඔබතුමාලා දැන් අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහතිකයක් දුන්නාට විශ්වවිද්‍යාල මට්ටමේ සහතිකයක් දුන්නා සමහර පිළිගත් ආයතන සහතිකයක් දුන්නාට පස්සේ ඉන්ටර්විව් බෝඩ් එකට ගියාට පස්සේ අනේ මෙයා හරේ මෙයා මේකෙන් විශිෂ්ටයෙක් නැත්නම් මෙයා මේකෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් කියලා පිළිගැනීමක් තියෙනවා. මේකටත් අදාළ සහතිකයටත් ලකුණක් හරි කීයක් හරි දෙන එකක් තියෙනවා. පිළිගැනීම ඕකට තියෙනවද එහෙම පිළිගැනීම ඔබතුමාලා සඳහන් කරලා තියෙනවද ජාතික මට්ටමේ තියෙන ඉන්ටර්විව් වල සම්මුඛ පරීක්ෂණ වලදී මේ ඇගීම කරන්න කියලා? අනිවාර්යයෙන්ම. දැන් මොකද රජයේ බඳවා ගැනීමේ ක්‍රමවේද වලට NVQ ක්‍රමයේ ගහලා තියෙනවා. ඒතකොට රජයේ බොහෝ සියලුම ශිල්පී මට්ටමේ බොහෝ තනතුරු වලට NVQ සහතිකය තමයි දැන් ගන්නෙ. ඒ වගේම ඩිප්ලෝමා මට්ටමට NVQ සහතිකය ඉල්ලනවා. ඉතින් ඒ අනුව රජයේ සහ පුද්ගලික අංශයත් දැන් විශේෂයෙන්ම පිටරට යනකොටත් මේ සහතිකය දැන් ඉල්ලනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ හැකි හැම විටම ප්‍රතිතනය කරන ලද පාඨමාලාවක් හදාරන්න ලියාපදිංචි කරපු ආයතනයකට යන්න. ගිහිලා මේ සහතිකය ලබා ගන්න කියන එක. මේක ලබා ගන්න අපහසු නෑ. අපි පහසු ක්‍රමවේද හරි ගස්සලා තියෙනවා මේ සහතිකය ලබා ගන්න. ජානක ජයරත්න මහතා සමහර වෙලාවට මේ වෙලාවේ ශ්‍රම වෙළඳ පොලේ ඉන්න අය පුහුණුලත් ශ්‍රමිකයන් අපි හිතමුකෝ මේසන් බාසුරු කියලා. සමහර වෙලාවට ඔවුන්ටත් විශිෂ්ටයෙන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔවුන්ට ලියන්න කියන්න දැනුමක් නැති වුණාට හැබැයි ප්‍රායෝගිකව විශිෂ්ටයන්. සමහරවිට ඒකේ මේ අර න්‍යායාත්මක පැත්තෙන් ඔවුන් යම් තැනක ඉන්න පුළුවන්. ඔබතුමාලගේ ඇගීමක් සැලකීමක් තියනවද? විදුලි කාර්මිකයින් වෙන්න පුළුවන්. මේසන් බාස්වරු වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහලා මේ වෙනකොට සමාජයේ වැඩි පිරිසක් යොමු වෙලා තියෙන වෘත්තීයවල ඉන්න නිපුණතා සහිත අය, පුහුණුව සහිත අයට ඔබතුමාලගේ ওই සහතික ලබා දෙන්න. ඔව් දසුන්. අතර මේ සහතිකය ලබා දීමේ ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අර මෙතුමා විස්තර කරපු CBT නැත්තම් කම්පියුටර් බේස්ඩ් ට්‍රේනින් ක්‍රමවේද. ඒ කියන්නේ පුහුණුව ලැබලා ඒ සහතිකය ලබා ගැනීම. ඒ වගේම දක්ෂයෙක් ඉන්නවා නම් දැනට කර්මාන්තේ
කිසිම සහතිකයක් නැතුව නමුත් හැකියාව තියෙනවා නම් හොඳටම මේ අගයීම් ක්‍රියාවලියම කරලා මේ සහතිකෙම ලබා දෙනවා. ඒ ඔය ඇගීම් ක්‍රියාවලිය සිද්ධ කළ ඔය සහතිකෙම ලබා දෙන්න ඔබතුමාලා මේ වෙනකොට තෝරගෙන ඉන්න වෘත්තීය මට්ටම මොනවද? මොන වෘත්තීන් වලද ඒ සහතික ලබා ගන්න සූදානම් වෙන්නේ? මේක ඇත්තටම මේ වෘත්තීන් දැනට පුහුණු පැකේජස් 500ක් විතර තියෙනවා. ඒක වගේම වෘත්තීය ශාස්ත්‍රයන් තියෙනවා 200 ගානකට මේ NVQ එක හදලා. මේ ඕනම ශාස්ත්‍රයක පුළුවන් මේ සහතිකය ඉල්ලන්න අපි ඒකට කියන පෙරදැනීම අගයීම නැත්නම් RPL ක්‍රමවේදය කියලා. ඒත් එක්කම අපි තව ක්‍රමවේදයක් ගෙනල්ලා තිනවා. එක යම් කිසි කර්මාන්ත ශ්‍රේෂ්ඨයක අවුරුදු 10කට වැඩිය කෙනෙක් ඉන්නවා නම් ඒ 10ට වැඩිය ඉන්න කෙනාට අපි අර මේ වෘත්තීය පරීක්ෂණයට යන්නේ නැතුව වෙනත් අගයීම් ක්‍රමවේදයක් දීලා තිනවා. ඒගොල්ලන්ට අපි ඒකට කියනවා මැචුවර් කැන්ඩිඩේට් රූට් කියලා. ඒ කියන්නේ දීර්ඝ කාලීන පළපුරුද්දක් තියෙන අයට වෙන ක්‍රමවේදයක් හදලා තිනවා. ඒගොල්ලෝ හදන්න ඕනේ පෝර්ට්ෆෝලියෝ ඔෆ් එවිඩන්සස් කියලා. එයාගේ වෘත්තීය ජීවිතයේ වෘත්තීය නිපුණතාවයට අදාළ හදන්න ඕනේ මේ යම් කිසි සාක්ෂි වගේ මේ සාක්ෂි ටික එකතු කරලා යම් කිසි ඩොකියුමන්ට් එකක්. ඒ ඩොකියුමන්ට් එක අපි කරන්නේ එවිඩන්ස් එකක් විදිහට. මේක එවිඩන්ස් එකක් විදිහට අරගෙන අපි පැනල් එකකට දාලා ඒක අපි ඉවලුවේට් කරනවා. අගයීමක් කළා අපි මේ සහතිකය හා සමාන සහතිකයක් ලබා දෙනවා ඒ අයට. එතකොට එයාට වෘත්තියට අවශ්‍ය මේ සමහරට ඉහළට යන්න බැරුව වෙන්න පුළුවන්. නැත්තම් ඊට පස්සේ වෙනත් රැකියාවකට යන්න බැරි වෙන්න පුළුවන්. නැත්තම් පිටරට යන්න බැරි වෙනවා. මේ සීලුම අවස්ථාවලට මේ සහතිකය පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ රැකියාවේ දියුණුවක් ලබන්න පිටරට යන්න මේ හැම දෙයකටම මේ සහතිකය ලබා ගන්න පුළුවන්. ඒක පෞද්ගලිකව කරන්න ඕන කාරණයක්ද යම් කෙනෙකුට ওই සහතිකය ලබා ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් ඔවුන් ක්‍රියාත්මක වන ආයතන හරහා කරන්න ඕන කියලාද ඔබතුමාලා යෝජනා කරලා තියෙන මේ වෙනකොට? දැන් දෙවිධයටම කරන්න පුළුවන්. එකක් තමයි පෞද්ගලිකව ගන්න ඕන නම් අපි මේකට මේ RPL ක්‍රමවේදය දැන් මේ වඩාත් ක්‍රමවත් කරලා දීලා තිනවා. Tamanට පුළුවන් ඒ RPL ක්‍රමවේදයේ තියෙන ආයතනයකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. දැන් ඉදිරියට අපි ගේනවා මේ RPL ක්‍රමවේදයට ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමය හරහා කෙලින්ම ලියාපදිංචි වෙන්න. එතකොට ඒ ක්‍රමවේදය අපි මම හිතන්නේ තව මාසයක් දෙකක් ඇතුළත ගේනවා. එතකොට කෙනෙකුට පුළුවන් කෙලින්ම මේ ඔන්ලයින් ඉල්ලන්න. එතකොට එයාට දෙනවා අගයම් කරුව දෙන්නෙක්. ඒ වගේම අපි කියන ප්‍රතිත්නය කළ සෙන්ටර් එකක් නැත්නම් මධ්‍යස්ථානය. එතෙන්ට ගිහිල්ලා තමන්ගේ දක්ෂතාවය නිපුණතාවය පෙන්නලා මේ සාතිකය ලබා ගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් දැන් ඔබතුමා සඳහන් කළා මේ අජිත් මහතා ශ්‍රම වෙළඳපොළට සමහර වෙලාවට වාර්ෂිකව 2,50,000ක් විතර එකතු වෙනවා කියන කාරණය සම්බන්ධයෙන්. දැන් ඔබතුමාලා ඒත් එක්ක ඔබතුමා කිව්වා සමහරවිට මේ වෙනකොට අපිට හැකියාව තියෙන ධාරිතාව ලක්ෂයක් එකහමාරක් විතර තමයි මේ ශ්‍රම වෙළඳපොළට පුහුණුව සහිත අය නිර්මාණය කරන්නේ. ඔබතුමාලගේ ඉලක්කය ඉස්සරහට කොච්චර ප්‍රමාණයක් පුහුණුව සහිත පිරිසක් මේ ශ්‍රම වෙළඳපොළට එවන්නද මේ 2,50,000න් අවම වශයෙන් අඩුම ගානේ ලක්ෂ 2ක් දක්වාවත් වර්ධනය කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා. ඇත්ත වශයෙන්ම දසුන් අප මම කලින් කිව්ව විදිහට වෘත්තීය පුහුණුවට හසු නොවි සමාජගත වුණු සැලකිය යුතු පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ වසරකට සාමාන්‍යයෙන් 60-70,000ක් එකතු වෙනවා වෘත්තීය පුහුණුවක් නැතුව. කොහොම එකතු වෙලා සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් 6ක් ලංකාවේ දැනට ඉන්න කිසි වෘත්තීය පුහුණුවක් නැහැ ඒගොල්ලන්ට. ඉතින් මේගොල්ලෝ කොහොමද ආර්ථික සංවර්ධනයට දායක කරගන්නේ? ඉතින් ඒගොල්ලෝ ආර්ථික සංවර්ධනයට එනවා නම් ඒගොල්ලන්ට පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා නිපුණතා පරතරයක්. මේ පරතරේ පුරවලා මේ සහතිකය දෙන්නට ඕන. දැන් අර අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියපු විදිහට අපි මේ RPL ක්‍රමවේදය අපි කියනවා මේ බ්‍රෝඩ් බේස් කරනවායි කියලා. ඒ කියන්නේ වැඩි ආයතන ගණනකට අපි දෙන්න ලෑස්ති වෙනවා දැන්. ඒ කියන්නේ දැනට අපි ආයතන 3කට තමයි අපි දිදී හිටියේ. නමුත් දැන් ආයතන 11කට අපි මේක බ්‍රෝඩ් බේස් කරන උදාහරණයක් කිව්වොත් කෘෂිකර්ම ශාස්ත්‍රයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අපි දෙනවා. දීවර හා නාවික ශාස්ත්‍රයේ සාගර විශ්වවිද්‍යාලයට දෙනවා අපි. හෝටල් සංචාරක ශ්‍රී ලංකා සංචාරක පුහුණුව අධිකාරියට දෙනවා. මෝටර වාහන ජර්මානු තාක්ෂණ ආයතනයට දෙනවා. ඒ ආදී වශයෙන් වැවිලි කර්මාන්ත ආයතනයට දෙනවා. ආදී වශයෙන් අපි ආයතන 11කට මේක බ්‍රෝඩ් බේස් කරනවා. එතකොට පහසුවෙන් අපේ මේ ඔය සහතික නැති පිරිසට සහතික ලබා ගන්න පුළුවන්. ඒක එක්ක තමන් එන්න ඕන ඉදිරිපත් වෙන්න නැත්නම් තමන් වැඩ කරන ආයතනයේ හරහා එන්නත් පුළුවන්. ඒතර මේ ක්‍රමවේද දෙක හරහාම අපිට පුළුවන් ඒගොල්ලන්ව සහතික කරලා සමාජගත කරන්න. ඔතන සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් දැන් මම කරගෙන යන රැකියාවේ මම යම් තැනක ස්ථාවර වෙලා ඉන්නවා. එතනින් ඉස්සරහට යන්න ওই සහතිකය ගත්තට පස්සේ වැටුප් වැඩිවීමක් තේද? ප්‍රොමෝෂන් එකක් ගන්න බලපායිද? සමහර වෙලාවට අපේ රටේ තියෙන තත්ත්වය අනුව කියවීම අනුව විශ්වවිද්‍යාල මට්ටමින් හරි එතනින් මෙහාට තියෙන මට්ටමකින් හරි තමයි මේ සහතිකය වුනේ. මේ සහතිකය ගත්තා වැටුප් වැඩිවීමක් හරි එතනින් එහාට ගියපු වර්ධනයක් හරි වෘත්තීය ශාස්ත්‍රයේ කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඔව් ඇත්තටම සහතිකයක් හරහා ජාතික සහතිකයක් හරහා දසුන් කෙනෙකුගේ අභිමානය ඉහළ යනවා. අපි කියන ප්‍රෙස්ටිජ් එක, රෙස්පෙක්ට් එක. ඒවා ඉහළ යනවා.
ඒ වගේම තමන්ට තමන්ගේ ආයතනය තුළ හිමි වන තැන ස්ථාවර වෙනවා. පිළිගැනීම වැඩි වෙනවා. ප්‍රොමෝෂන් එකට උදව් වෙනවා. ඒ ආදි වශයෙන් රැකියාවේ ඉහළ වැටුපක් ගන්න උදව් වෙනවා. ආයතනයෙන් අනිත් තවත් ආයතනයකට යන්න උදව් වෙනවා. රටෙන් එළියට යන්න උදව් වෙනවා. ඒ ආදි වශයෙන් මේකේ උදව් ගත්තාම ප්‍රතිලාභ ගත්තාම ගණනාවක් තියෙනවා. ඉතින් මේක ලැබීම ඇත්තටම කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරගන්න හේතු පාදක වෙනවා. අනෙක් පැත්තෙන් දේශීය වෙළඳපොළට සරලන පුහුණුවලත් ශ්‍රමිකයෙක් බිහි කරනවා වගේම තමයි වැඩි ඉල්ලුමක් තියෙනවා. රටෙන් එපිට ශ්‍රමිකයන්ට මේ වෙළඳපොළ තුල ස්ථාවර වෙන්න පුහුණුවක් සහිත ශ්‍රමිකයන් පිටරට යවන්න. අපි දකිනවා කොරියාවට යවනකොට අනෙකුත් රටවල් වලට යනකොට සතියක් මාසයක් සමහරලාට ඔවුන් නිශ්චිතව පුහුණු කරනවා. ඉතින් එහාට ගිහලා එක්සෑම් එකකුත් තියෙනවා. ඒකිනුත් සමත් වෙලා තමයි යන්න ඕනේ. හැබැයි අපේ රටේ ශ්‍රම වෙළඳපොළට දායක වෙනකොට එහෙම දායක් අපි දකින්නේ නැහැ. විදේශීය වෙළඳපොළට යනකොට අර ලබා දෙන නිශ්චිත පුහුණුවත් එක්ක මේ සහතිකයේ තිබුණොත් තියෙන වටිනාකම මොකක්ද? අත් වශයෙන්ම සහතිකයක් නැතුව දසුන් පිටරට ගියොත් ඒ පුජ්‍යලයා නුපුහුණු ශ්‍රමිකයෙක් හැටියට තමයි වැටෙන්නේ. එතකොට නුපුහුණු ශ්‍රමිකයෙක්. පුහුණුවක් නැහැ යාට. සහතික කළා නැහැ කවුරුවක්වත්. එතකොට අඩු වැටුප, අඩු පහසුකම්. ඉතින් ඒකේ අනිත් පැත්ත සහතිකයක් ඇතුව ගියොත් වැඩි වැටුප, වැඩි වරප්‍රසාද හිමි වෙනවා. ඉතින් ඒ නිසා අපි සහතිකයක් සහිතව තමයි පිටරට යවනවා නම් අපි යවන්න ඕන වෙන්නේ. ජානක මහත්මයා දැන් අපි යවනවා නම් යවන්න ඕන වෙන්නේ කියන තැන නැවතුනාට පස්සේ එතනින්ම මතුවෙන ප්‍රශ්නේ මම ඔබතුමාලාකට අරගෙන එනවා. දැන් ගිහිල්ලා මේක නැතුව ගිහිල්ලා ඉන්න කට්ටියට මේක ලබා ගැනීමේ හැකියාවක් තියනවද ඔබතුමාලා? දේශීය යාන්ත්‍රණයක් හෝ විදේශීය යාන්ත්‍රණයක් මත පදනම් වෙලා ඔබතුමාලා අවස්ථාව ලබා දීලා තියෙනවද? එහෙම නැත්නම් එහෙම යන කෙනාට අනිවාර්ය කරන්න යම් තීන්දුවක් අරගෙන තියෙනවද? මේක අරගෙන ගියොත් එහෙම ඒ රැකියාව ලබා දෙන ඒජන්සිස් ආයතන වලට ඔබතුමාලා නිශ්චිතව දැනුම් දීලා තියෙනවද මේ සහතිකයට වටිනාකමක් දෙන්න කියලා? ඔව්, ඇත්තටම අපි විදේශ රැකියා අමාත්‍යාංශය සහ මේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේක අපි ගෙනල්ලා තිනවා. මේ ඒ කියන්නේ මේ ස්කිල් නැත්නම් නිපුණතා ශාස්ත්‍රය යන සියලුම අයට NVQ සහතිකය අනිවාර්ය කරලා. ඒතර NVQ සහතිකයක් අරගෙන තමයි ආ යන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය වෙනවා අර අජිත් මහත්මයා කිව්වා වගේ වැඩි වැටුපකට යවන්න. ඒත් එක්කම අපි දැන් කතා කරලා තියෙනවා රටවල් 15ක් එක්ක මේ සහතිකය කෙලින් මේ රටවල් පිළිගැනීමකට ලක් කරන්න. ඒතකොට අපේ NVQ නැත්නම් ජාතික නිපුණතා රාමුවයි ඒ රටවල තියෙන ජාතික නිපුණතා රාමුවයි ගලපලා කෙලින්ම මේ රටවල් වලට මේක යොමු කිරීමක් කරන්න. දැන් අද උදේ 10ට තියෙනවා ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිතුමාත් එක්ක සාකච්ඡාව. අපේ ඇමතුමියයි. එතකොට එතෙන්දී අපි ඒක තමයි අපේ තියෙන මේ ඒ සාකච්ඡාවට බඳුන් වෙන්නේ. කොහොමද මේක මේ සහතිකය වෙනත් රටවල පිළිගැනීමට ලක් කරන්නේ? ඒත් එක්කම දැනටත් මේ සහතිකයට තියෙනවා ඉල්ලුමක්. දැන් ඔය මේ නව ශ්‍රීලන්තයේ ඕස්ට්‍රේලියාවේ නැත්තම් මැද පෙරදිග යන අයට මේ සහතිකය තියෙනවා නම් වැඩි ඉහළ වැටුපකට යන්න පුළුවන්. දැන් මාස 2කට විතර කලින් එක්කෙනෙක් මේ සහතිකය අරන් ගියා. එයා කිව්වා නව ශ්‍රීලන්තයට. එයා කිව්වා එයාගේ රැකියාව ස්ථිර වුණා. ඒත් එක්කම තමන්ගේ දරුවා පාසලට දාන්න ලකුණු 10ක් හම්බුණා කියලා. ඉතින් ඒ රටවල ඒ සැලකීම ඇත්තට මේ නිපුණතා සහතිකයකට ඒ සැලකීම ඉහළින් විදියට තියෙනවා. මොකද ඒ රටවල් නිපුණතාවෙන් ඉස්සරහට ගිය රටවල් හින්දා. දැන් සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අජිත් පොළොත් මේ විරාමයට යන්නත් තියෙනවා. ඊට කලින් මම ඔබතුමාලාගෙන් ප්‍රශ්න අරගෙන ඉන්නේ. දැන් පිරිමි පාර්ශවයට විතරද වෘත්තීය පුහුණුවේ ඉඩක් තියෙන්නේ? කාන්තා පාර්ශවය ඔය සඳහා යොමු වීමක් තියෙනවද? නැත්නම් අවම වීමක් තියෙනවද? නැත්නම් සැලකිය යුතු මට්ටමට හරියට දෙපාර්ශවයේම වෘත්තීය පුහුණුව සඳහා යොමු වෙලා තියෙනවද? අපේ රටේ සංස්කෘතිය ගත්තාම දසුන් වෘත්තීන් වෙන් කරගෙන තියෙන මේවා පිරිමින්ටයි මේවා කාන්තාවන්ටයි කියලා. එහෙම එකක් තියෙනවා. දැන් අත වශයෙන්ම පිටරට ගත්තොත් එහෙම එකක් දකින්නට අමාරුයි. දැන් පිටරට පාරේ බස් එලවන කාන්තාවෝ. කෝච්චි මේ ධාවනය කරනවා අපේ ඒ කාන්තාවෝ. නමුත් අපේ රටේ එහෙම එකක් නැහැ. ඉතින් අපේ රටේ වෘත්තීන් වෙන් කරගෙන තියෙනවා මේවා පිරිමිය මේවා කාන්තාවන් කියලා. ඉතින් දැන් කාන්තාවන්ට අදාළ වෘත්තීන් ගත්තොත් විශේෂයෙන්ම අපි කියනවා මේ රූප අපි බියුටිෂියන් සහ හෙයාර් ඩ්‍රෙසර් කියන වෘත්තීන් වගේ ඒවට විශේෂයෙන් කාන්තාවන් යනවා. ඊට පස්සේ නර්සින් වලට කාන්තාවන් යනවා. වෛද්‍ය වශයෙන් තියෙනවා. නමුත් අර අපි කියනවා මේ හાર્ඩ් ස්කිල් ඕන වෙන වෘත්තීන් තියෙනවා. දැන් ඉලෙක්ට්‍රීෂියන්, මෝටර් මෙකැනික් වගේ දේවල් ගත්තොත් ඒවට කාන්තාවන් එනවා අඩුයි. යම් කිසි ප්‍රමාණයක් එනවා. ඊටාත්ම අඩුවෙන් තමයි එන්නේ. ඉතින් ඒවා මේ සමාජයේ විසින් හදපු සංස්කෘතික අපි කියනවා නෝම් එකක් එහෙම නැත්නම් සීමාවල් දාගෙන තියෙනවා කියන එක. ඉතින් ඒක නිසා තමයි සමහර වෘත්තීන් වලට කාන්තාවන් පැමිණෙන්නේ නැත්තේ. ඉතින් අපි උත්සාහ කරන්නට ඕන මේ පුළුවන් තරම් මේ අපි කියනවා මේ ජෙන්ඩර් බැලන්ස් එකක් ගේන්න මේ වෘත්තීන් අතර ඒක ප්‍රචාරණය හරහා සහ සංස්කෘතික ලක්ෂණ වලට වෙනස් කිරීම තුලින් තමයි කරන්න පුළුවන්. මට කෙටි උත්තරයක් දෙන්න. දැන් දේශීය වෙළඳපොලේ වගේම විදේශීය වෙළඳපොලේ එහෙම දැන් අපේ රටේ අර සමහරලාට පිරිමි පාර්ශවය වෙනුවෙන්ම වෙන් වෙලා තියෙනවා කියන රැකියාව සඳහා අපේ රටේ එහෙම
ග්‍රාම කිරීමක් තිබ්බට විදේශීය රටකට කාන්තාවක් යනවා නම් ඒ රටේ මේ සහතිකය අරගෙන ගියොත් එහෙම සමහරවිට ඒ රටවල් වල ඒ පොදුතාවය තුල හොඳ ඉල්ලුමක් තියෙනවා. අනිවාර්යයෙන්ම. දසුන් අපි පොදුවේ ගත්තොත් එහෙම සහතිකයක් සහිතව, ජාතික සහතිකයක් සහිතව පිටරට ගියොත් අනිවාර්යයෙන්ම වරප්‍රසාද වැඩි, වැටුප් වැඩි, පහසුකම් වැඩි. කාන්තා පිරිස කියලා බේදයක් නැහැ. අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ අපි යලිමු. අපි අවසන් විනාඩි කිහිපෙන්නේ මේ කරුණාකාරණ ගණනාවක් තියෙනවා තවත් කතා කරන්න. මම කැමති මුලින්ම මේ අජිත් පොළොත් මහත්මයා දැන් ඔබතුමාලා වෘත්තීය පුහුණුවේ නිපුණතා සහිත දරුවෙක් ශ්‍රම බලකායට එකතු කරන්න උත්සාහ කරන ගමනේදී නිපුණතා සහිත කෙනෙක් තමයි ප්‍රවීණයෙක් තමයි වුණ හසුරවන්න ඕන. උගන්වන්න ඕන. මුදල් වැඩපිළිවෙලක් තියනවාද මේ වෙනකොට උගන්වන ආචාර්යවරුන් පිළිබඳව හෝ ඒ ආයතනවල පිළිබඳව යම් අධීක්ෂණයක් කරලා ඒ උගන්වන ආචාර්යවරුන්ගේ දැනුම් මට්ටම හරි ඔවුන්ගේ තියෙන නිපුණතා මට්ටම හරි පරීක්ෂා කරලා සුදුසු අය ස්ථානගත කරන්න. ඇත්ත වශයෙන්ම දසුන් ශිල්පියෙකුගේ ශිල්පී මට්ටමේ ප්‍රමිතිය නැත්නම් ඒ සම්මතය තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි ගුරුවරයා කියන්නේ. ඒතර ගුරුවරු හොඳ වෙන අවස්ථාවල හොඳ ශිල්පීන් බිහි වෙනවා. ඒක ඉස්කෝලේටත් පොදු ලක්ෂණයක්, හැම අධ්‍යාපන ආයතනයකටම පොදු ලක්ෂණයක්. ඒක වෘත්තීය පුහුණුවටත් පොදුයි. එතකොට දැන් අපේ ක්‍රමවේදයක් තියෙනවා ගුරුවරු පුහුණු කරන්න. අපි ඉතින් අපේ යුනිවර්සිටි කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනය තමයි රජයේ පනතකින් නීත්‍යානුකූලව බලය පැවරුණු ආයතනය. ඉතින් ඒ ආයතනය හරහා අපි ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු කරගෙන යනවා. දැන් ඉන්න ගුරුවරු පිළිබඳව යම් පසුවිපරමක් ඔබතුමාලා කරනවා. ඔව් අත වශයෙන්ම අපි අර පාඨමාලා ප්‍රතිතනය කරනකොට අපි බලනවා ගුරුවරයාගේ මට්ටම නැත්නම් එයා පුහුණුව වෙලා තියෙනවද අවශ්‍ය මට්ටමටද එයා ඉන්නේ කියන එක. එහෙම නැති වුණොත් අපි කියනවා එයාට ගිහිලා පුහුණුව ලබා ගන්න කියලා. ඒ වගේම අපි සූදානම් වෙනවා දසුන් ඉන්ඩස්ට්‍රි එකේ නැත්නම් කර්මාන්ත ශාස්ත්‍රයෙන් ශිල්පීන් නැත්නම් පළපුරුදු අය ගෙන්නලා පුහුණුවට දායක කරගන්න. මොකද පිටරට එහෙම කරනවා. දැන් මැලේසියා වගේ දියුණු රටවල් වල කර්මාන්ත ශාස්ත්‍රයේ අය ඇවිල්ලා තමයි පුහුණු කරන්නේ. ඒක ඉතාමත්ම සාර්ථක ක්‍රමයක්. මොකද කර්මාන්ත ශාස්ත්‍රය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙන දැනුම පන්ති කාමරයට ගේන ක්‍රමවේදය තමයි කර්මාන්ත ශාස්ත්‍රයේ එන්න කෙනා ඇවිල්ලා උගන්වන එක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන එකක් තමයි අපේ ගුරුවරයා කර්මාන්ත ශාස්ත්‍රයට යවන්න ඕන. අපි ඒ වගේම කර්මාන්ත ශාස්ත්‍රයෙන් ගෙනල්ලා පුහුණු කරන්න ඕන. ඉතින් ওই ක්‍රම දෙකම අපි සහ ප්‍රොමෝට් කරනවා සහ කරන්න කියලා ආයතන වලට උපදෙස් දෙනවා. ඒ හරහා ගුරුවරුන්ගේ මට්ටම වැඩි කරගන්න. ජයලත් මහත්මයා මේ අවසන් විනාඩි කිහිපෙදී දැන් මේ සියල්ල සලකලා බලලා තමයි ශ්‍රී ලංකා ජාතික වෘත්තීය පුහුණු විශේෂතා සම්මාන 2020 අද හවස 2ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මානශාලා පරිශ්‍රයේදී පවත්වන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අංශ කීයකින් ඔබතුමාලා සම්මාන දෙනවද? කී දෙනෙක් ඇගීමට ලක් කරන සූදානම් වෙනවද? කවුද මේ සම්මාන වලට එන්නේ ප්‍රධාන ආරතම්තක් විදිහට? ඇත්තටම මේකෙදී අපි 2019 දී මේ වැඩපිළිවෙල පටන් ගත්තේ 2020 දී අපිට කරගන්න බැරි වුණා. 2020 තියෙන එක තමයි මේ ගෙනහලා තියෙන්නේ. එතකොට අපි රාජ්‍යාංශයේ පුහුණු ආයතන දැන් මේක දෙන්නේ ඇත්තටම පුහුණු ආයතන වලට ඒගොල්ලන්ගේ අභිප්‍රේරණය සඳහා. එතකොට පුහුණු රජයේ පුහුණු ආයතන 133ක් ඒ වගේම පෞද්ගලික අංශයේ 9ක් අගයීමට ලක් කළා. එතකොට අපි ප්‍රධාන කොටස් තුනකට දෙනවා. ඒ කියන්නේ මහා පරිමාණ, මධ්‍යම පරිමාණ, සුළු පරිමාණ කියලා මේ කැටගරිස් තුනට එනවා. ඒ වගේම පළාත් අනුව ඒක පළාතෙන් හොඳම පුහුණුව කරන්න තෝරලා දෙනවා. ඒත් එක්කම මේ අපේ තියෙන තව ක්‍රමයක් work based training. ඒ කියන්නේ කෙනෙකුට කර්මාන්තයේ ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒ කර්මාන්තයේ ඉගෙනගෙන මේ සහතිකයම ලබා ගන්න පුළුවන් ඒ අගයම් ක්‍රමවේදය හරහා. ඒතකොට ඒකටත් අපි මේ අංශයක් තියෙනවා. ඒ අංශය හරහා අපි ඒකටත් සම්මානයක් දෙනවා. ඒ විදිහට දැන් මේ අංශ සියල්ලම එකතු කරලා ඒ සම්මානය දෙනවා. ඒත් එක්කම මෙතන ප්‍රධාන අමුත්තා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා, ඒත් එක්කම අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු සීතා අරන්පොල මැතිණිය, ඒ වගේ විද්වත්තුන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මේක අපි දැන් අද හවස 2ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධතාවය පවත්වනවා. එතෙන්දී අපි මේගොල්ලන්ගේ මේ අගයීමකට ලක් කරනවා. ඒගොල්ලන්ට යම්කිසි අභිප්‍රේරණයක් සහ මේක මේ පණිවිඩය සමාජයට ගෙනියන්න මේ වෘත්තීය පුහුණුව ක්‍රමවත් විදිහට කරනවා කියන පණිවිඩය තමයි අපේ මූලික පරමාර්ථය මේ විශේෂතා සම්මාන උල්ලේ. මට විනාඩියකින් උත්තරයක් ඕන අජිත් මහත්තයා. මේ දැන් සමහර වෙලාවට විශ්වවිද්‍යාල මට්ටමින් පාඨමාලාවක් හදාරන්න ගියපුවාම අවුරුදු 2ක් හදාරනවා නම් මාස 6ක් හරි පෞද්ගලික අංශයේ ගිහිල්ලා
පුහුණුව ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. ඔබතුමාලගේ සූදානමක් තියෙනවා මේ වෘත්තීය පුහුණුව ආයතනවල ළමයින්ට සමහරවිට පන්ති කාමරයේදී ප්‍රායෝගික දැනුමක් ලැබෙන්නේ න්‍යායාත්මක විතරයි. ඔබතුමාලගේ පූර්ණ මැදිහත් වීම තුළ පෞද්ගලික ආයතනවල බද්ධ කර ගැනීමෙන් මේ අධ්‍යාපන අධාර දරුවන්ට ගිහිල්ලා මාස 2ක හරි 3ක හරි න්‍යායාත්මක පුහුණුවක් ලබා දෙන්න වැඩ පිළිවෙල අනිවාර්යයෙන්ම දසුන් අපේ ක්‍රමවේදය තුළ විශේෂයෙන් level 4 වලදී NVQ level 4 වලදී මාස 6ක අපි කියන OJT කියලා රැකියා අභිමුඛ පුහුණුව. ඒක ලැබෙන්නේ කර්මාන්තේ. මොකද අපි ළමයා ඇත්ත වශයෙන්ම රැකියාව ලබාගෙන කර්මාන්තයට යන්නට පෙර කර්මාන්තයේ තියෙන අභියෝග ඒ සම්බන්ධ තියෙන පරිසරයට හුරු කිරීමක් කරනවා. ඉතින් ඒක ලැබුණොත් විතරයි අපි අවසාන පරීක්ෂණයට ළමයාව දාන්නේ. ඒක අනිවාර්ය ලක්ෂණයක්. ඉතින් ඒ හරහා අපි ළමයාව හුරු කිරීමක් කරනවා මේ කර්මාන්තයට ඇත්තම රැකියාව ලබා ගැනීමට පෙර. හරි. මම හිතන්නේ මේ අද සවස තියෙන ජාතික වෘත්තීය පුහුණු විශිෂ්ටතා සම්මාන 2020 අපේ රටේ වෘත්තීය ශාස්ත්‍රය තුල අලුත් පියවරක් විදිහට මේ සම්මාන වල සටහන් කරායි. මොකද විශිෂ්ටතා සහිත නිපුණතා සහිත දරුවන් සමාජගත කරන්න මේ ආයතන දරන උත්සාහයේදී උන්ටත් යම් නිසි ඇගීමක් තියෙන්න ඕනේ. ඒ ඇගීම තුල තමයි යම් අභිප්‍රේරණයක් ඔස්සේ ඒ කාර්ය සාර්ථකව කරගෙන යන්න තම තමට උන ශක්තිය දැරි ලැබෙන. ඒ වෙනුවෙන් තමයි මේ කටයුත්ත පැවැත්වෙන්නේ. සවස් 2කට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මාන්තර ශාලා පරිශ්‍රයේදී. මේ පිළිබඳව කතා කරන්නත් සහභාගී වුණ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂ ජෙනරාල් තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ජානක ජයලත් මැතිතුමන්ට අයවන් කියලා උතුමන්ට සම්බන්ධ. ඒ වගේම තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඇගීම් තත්ත්ව ආරක්ෂණ ආචාර්ය අජිත් පොල්වත්ත මැතිතුමන්ට උතුමන්ට බෙහෙවින් ස්තුති. අයවන්. ඔබත් ඇත්තටම මේ විශිෂ්ටයෙක් වෙන්න නිපුණතා සහිත පුද්ගලයෙක් වෙන්න මේ වෘත්තීය ආයතන වලට බද්ධ වෙන්න. එතකොට ඔබ ගත කරන එක පැයක් හරි වටිනාකමක් සහිත පැයක් වේවි. ඔබේ ශ්‍රමයට නිසි ඇගීමක් නිසි වටිනාකමක් වේවි. දේශීය හෝ විදේශීය. ඒ නිසා ඔබ වෘත්තීයෙන් විශිෂ්ටයෙක් වෙන්න පුහුණුව ලත් කෙනෙක් වෙන්න වෘත්තීය පුහුණුවට අනිවාර්යයෙන්ම ඔබ යොමු වෙන්න. ඒ යෝජනාව 7 වෙනි පැය කරන්නයි බොහොම ආදරෙන් ඔබට කරනවා. අපි සමුගන්නවා යලිමුණ ගැහිම හිට උදේ 7ට 7 වෙනි පැයෙන්. අයිබෝන්.